පීගොණුවේ මූලද්‍රව්‍ය දෙවන කොටස. සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආදරණීය දරුවනි, අප සුසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ යටතේ තියෙන 6 වෙනි ඒකකය වන SPD ගොණුවල මූලද්‍රව්‍ය පිළිබඳව තමයි මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි මීට ඉහතදී S ගොණුවේ මූලද්‍රව්‍ය සහ P ගොණුවට අයිති මූලද්‍රව්‍ය වන 13 වන සහ 14 වන කාණ්ඩවල මූලද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳවයි. මේ තියෙන මූලද්‍රව්‍ය අතරින් නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි සහ බිස්මත් කියන මූලද්‍රව්‍ය තමයි මේ 15 වන කාණ්ඩයට අයිති වෙන්නේ. මේ කාණ්ඩයේ පළමු වන මූලද්‍රව්‍ය තමයි නයිට්‍රජන්. නයිට්‍රජන් කාණ්ඩයේ අනෙකුත් මූලද්‍රව්‍ය වලින් වෙනස් ලක්ෂණ පෙන්눔 කරනවා. අපි දන්නවා නයිට්‍රජන් කියන්නේ විද්‍යුත් ඍණතාවය ඉහළ මූලද්‍රව්‍යයක්. ඒ වගේම නයිට්‍රජන් වල පරමාණුක අරය කුඩා වෙනවා. ඒ වගේමයි නයිට්‍රජන්ට ඩී කාක්ෂික නැහැ. නයිට්‍රජන් කියන්නේ දෙවන ආවර්තයේ තියෙන මූලද්‍රව්‍යයක්නේ. ඒ හින්දා දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වලට ඩී කාක්ෂික නැහැනේ. ඒ කියන්නේ නයිට්‍රජන් වලට ඩී කාක්ෂික නැහැ. කාණ්ඩය ඔස්සේ පහළට යනකොට තියෙන සෙසු මූලද්‍රව්‍ය, ඒ කියන්නේ ෆොස්ෆරස් වලින් පහළට තියෙන අනෙක් මූලද්‍රව්‍ය වලට ඩී කාක්ෂික තියෙනවා. එතකොට මෙන්න මේ හේතුන් ටික නිසා, ඒ කියන්නේ ඉහළ විද්‍යුත් ඍණතාවය, පරමාණුකාරය කුඩා වීම සහ ඩී කාක්ෂික නොමැති වීම කියන හේතු ටික නිසා නයිට්‍රජන් මූලද්‍රව්‍ය කාණ්ඩයේ අනෙකුත් මූලද්‍රව්‍ය වලින් වෙනස් වෙනවා. ඒ වගේමයි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ලෝහක ගුණ කාණ්ඩය පහළට යනකොට වැඩි වෙනවා. මේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තොත් කාණ්ඩයේ ඉහළින් තියෙන නයිට්‍රජන්, ඊළඟට තියෙන ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය දෙක අලෝහ, අනෙකුත් මූලද්‍රව්‍ය ලෝහ වෙනවා. එතකොට මේ නයිට්‍රජන් සහ ෆොස්ෆරස් වලට ඍණ 3 ඉඳලා ධන 5 දක්වා ඔක්සිකරණ අවස්ථා පෙන්눔 කරන්න පුළුවන්. ඒ වගේමයි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් නයිට්‍රජන් පමණයි වායු අවස්ථාවේ පවතින්නේ. අපි දන්නවා නයිට්‍රජන් N2 විදිහට ද්විඅණුක වශයෙන් තියෙන්නේ වායුවක් විදිහට. අනිකුත් සියලුම මූලද්‍රව්‍ය ඝන අවස්ථාවේ තමයි තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ නයිට්‍රජන් පිළිබඳව. අපි කිව්වා 15 වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය අතරින් අනිත් සමාජිකයන්ට වැඩිය වෙනස් ලක්ෂණ පෙන්눔 කරනවා කියලා මෙම නයිට්‍රජන් මූලද්‍රව්‍ය. එතකොට ඔයාලගේ විෂය නිර්දේශයේ යටතේ 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් අපිට හදාරන්න තියෙන්නේ නයිට්‍රජන් පිළිබඳව පමණයි. අපි දන්නවා නයිට්‍රජන්ට තියෙනවා සාමාන්‍ය වායුගෝලීය තත්ත්වය යටතේදී තියෙන N2 විදිහට. ඒ කියන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් අතර ප්‍රබල ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. මේ ත්‍රිත්ව බන්ධනයේ හේතුවෙන් ඩයිනයිට්‍රජන් සාමාන්‍ය තත්ත්වය යටතේදී විශාල වශයෙන් ස්ථායී ආකාරයෙන් තමයි පවතින්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාවය ඉතාම අඩුයි. අපි කියනවා නිෂ්ක්‍රීය වශයෙන් පවතිනවා කියලා. නයිට්‍රජන්ට පුළුවන් ඔක්සිජන් සහ ෆ්ලුවරීන් සමග ධන 5 ඔක්සිකරණ අවස්ථාව ළඟා කර ගන්න. ඒ කියන්නේ අපි දන්නවා නයිට්‍රජන් කියන්නේ විද්‍යුත් ඍණතාවයේ ඉහළ මූලද්‍රව්‍යයක්.
නමුත් ඔක්සිජන් සහ ෆ්ලෝරීන්ට සාපේක්ෂව විද්‍යුත් ඍණතාවය අඩුයි. ඒ වගේම නයිට්‍රජන් වල තියෙන අර ත්‍රිත්ව බන්ධනය කැඩුනහම නයිට්‍රජන්ට පුළුවන් ඔක්සිජන් සහ ෆ්ලෝරින් සමග බන්ධන හදාගන්න. මේ ආකාරයට බන්ධන හදාගද්දී ධන පහ ඔක්සිකරණ අවස්ථාව ළඟා කරගන්න පුළුවන්. වායුගෝලීය පීඩනයේ යටතේදී නයිට්‍රජන් කියන්නේ අල්ප වශයෙන් ජල ද්‍රාව්‍ය වායුවක්. නමුත් අපි පීඩනය වැඩි කරගෙන ගියොත් එහෙම අපිට නයිට්‍රජන් විශාල වශයෙන් ජලයේ ද්‍රාව්‍ය කරගන්න පුළුවන්. නයිට්‍රජන් වල බහුරූපී ආකාර පවතින්නේ නැහැ. අපි කතා කරොත් ඩයිනයිට්‍රජන් ගැන. ඒ කියන්නේ N2 ගැන. ඩයිනයිට්‍රජන් ප්‍රතික්‍රියා කිහිපයක් පමණයි සිදු කරන්නේ. ඒකට හේතුව අපි දැන් කලින් කතා කරානේ. නයිට්‍රජන් පරමාණු දෙක අතර තියෙන ප්‍රබල ත්‍රිත්ව බන්ධනය නිසා. එතකොට දැන් ඔයාලට පේනවා ඩයිනයිට්‍රජන් වල එක් ප්‍රතික්‍රියාවක්. ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා. උදාහරණයක් දීලා තියෙනවා මැග්නීසියම්. මැග්නීසියම් ලෝහයත් එක්ක නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රයිඩ් හැදෙනවා. මෙතනදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අපි පද්ධතිය රත් කරන්න ඕන. රත් කරලා ශක්තිය දීලා තමයි නයිට්‍රජන් වල බන්ධනය විඝටනය කරන්න පුළුවන්. මේ නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවක් නිසා ප්‍රතික්‍රියා සිදුවන්නේ ප්‍රබල තත්ත්වය යටතේදී. වායුගෝලීය නයිට්‍රජන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 වායුව හදනවා. මෙතනදී බාහිර ශක්තිය යටතේ තමයි නයිට්‍රජන් වායුව ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ බාහිරින් ශක්තිය සපයන්න ඕන. අකුණු ගැසීමේදී මේ ප්‍රතික්‍රියාව ස්වාභාවිකවම සිදු වෙනවා. අකුණු ගහන අවස්ථාවලදී විද්‍යුත් ඡාපයක් මගින් ශක්තිය සැපීලා සාමාන්‍ය වායුගෝලයේ පවතින ඔක්සිජන් වායුවයි නයිට්‍රජන් වායුවයි ප්‍රතික්‍රියා කරලා මේ ආකාරයට NO2 වායුව සෑදෙන්න පුළුවන්. මීළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ නයිට්‍රජන් වල ඔක්සිකරණ අවස්ථා පිළිබඳවයි. අපි කලින් සාකච්ඡා කරා නයිට්‍රජන් වලට ඍණ 3 සිට ධන 5 දක්වා ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන් කියලා. මේ ආකාරයට විවිධ ඔක්සිකරණ අවස්ථා දක්වමින් නයිට්‍රජන් හදලා තියෙන සංයෝග ඔයාලට වගුවක ආකාරයෙන් දැන් දැක ගන්න පුළුවන්. බලන්න මේ වගුව දිහා. ඒකේ මුලින්ම දක්වලා තියෙනවා නයිට්‍රජන් ඍණ 3 ඔක්සිකරණ අවස්ථාවේ ඉද්දී හදලා තියෙනවා ඇමෝනියා කියන සංයෝගය. ඔයාලා ඇමෝනියා පිළිබඳව දන්නවනේ. ඇමෝනියා වල බන්ධන ව්‍යුහය ඊට ඉස්සරහින් දක්වලා තියෙනවා. ඔයාලට දැන් මේ අවස්ථාවේ මතක් වෙනවා ඇති ව්‍යුහය සහ බන්ධන පාඩම. අපි කලින් ඉගෙන ගත්ත පාඩම. මේ යටතේදී අපි බන්ධන ව්‍යුහයන් අඳින හැටි ඉගෙන ගත්තා. එතකොට එතනදී අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම ලුයිස් ව්‍යුහයන් ඇඳීමේදී මේ නයිට්‍රජන් පිළිබඳව නිතර අහලා තියෙනවා. නයිට්‍රජන් අඩංගු සංයෝග
නිතර ඔයාලට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී දැක ගන්න පුළුවන්. ඒ නිසා නයිට්‍රජන් කියන්නේ වැදගත් සංයෝග හදන මූලද්‍රව්‍යයක්. ඒ නිසා මේ බන්ධන ව්‍යුහයන් පිළිබඳවත් ඔයාලා මතකයේ තබාගෙන ඉන්න. ඊළඟට දෙවෙනියට නයිට්‍රජන් ඍණ දෙක ඔක්සිකරණ අවස්ථාවේ ඉද්දී හදනවා සංයෝගයක් N2H4 කියලා. මේකට හයිඩ්‍රසීන් කියලා මෙම සංයෝගයට කියනවා. ඔයාලගේ සම්පත් පොතේ මේකට හයිඩ්‍රජන් කියලා තමයි දාලා මුද්‍රණය වෙලා තියෙන්නේ. නමුත් ඒක හයිඩ්‍රසීන් කියලා නිවැරදි විය යුතුයි. ඊළඟට තුන්වෙනියට දකින්න ලැබෙන සංයෝගය නයිට්‍රජන් ඍණ එක ඔක්සිකරණ අවස්ථාවේ තියෙද්දී හදනවා හයිඩ්‍රොක්සිල් ඇමීන් NH2OH. ඊළඟට අපි කවුරුත් දන්නවා ඔක්සිකරණාංකය බිඳුව අවස්ථාවේදී නයිට්‍රජන් සම්මත අවස්ථාවේදී තියෙන්නේ ඩයිනයිට්‍රජන් විදිහට N2 අණු විදිහට තමයි තියෙන්නේ. මෙතනදී නයිට්‍රජන් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඊළඟට බලන්න නයිට්‍රජන් ධනයක ඔක්සිකරණ අවස්ථාවේ තියෙද්දී ඔක්සිජන් එක සම්බන්ධ වෙලා හදලා තියෙනවා ඩයිනයිට්‍රජන් මොනොක්සයිඩ් N2O වායුව. එතකොට ඔයාලට ඊට ඉස්සරහින් දකින්න පුළුවන් N2O වල සංප්‍රයුක්ත ව්‍යුහයන්. ඔයාලා නැවත මතක් කරගන්න ඔයාලගේ ව්‍යුහය සහ බන්ධන පාඩමේදී අපි මෙම ව්‍යුහයන් ඇඳලා තියෙනවා. ඊළඟට දකින්න ලැබෙනවා නයිට්‍රජන් ධන දෙක ඔක්සිකරණ අවස්ථාවේ තියෙද්දි හදනවා නයිට්‍රජන් මොනොක්සයිඩ් NO. මෙතනදී NO වායුවේදී නයිට්‍රජන් මත වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඊළඟට නයිට්‍රජන් ධන තුන ඔක්සිකරණ අවස්ථාවේ පවතිද්දී හදනවා N2O3 කියන සංයෝගය ඩයිනයිට්‍රජන් ට්‍රයිඔක්සයිඩ්. ඊළඟට ධන හතර ඔක්සිකරණ අවස්ථාවේදී හදනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2. මේ NO2 වායුව ඔයාලා දන්නවනේ දුමුරු පැහැති වායුවක් කියලා. NO2 වල ව්‍යුහය අඳිද්දී එතනදී වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා නයිට්‍රජන් මත. ඒ නිසා එම සංයෝගයේ ව්‍යුහය මතකයේ තබා ගැනීම වැදගත්. ඊළඟට තියෙනවා ධන හතර ඔක්සිකරණ අවස්ථාව යටතේදීම ඩයිනයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් හදනවා N2O4. ඊළඟට නයිට්‍රජන් ධන පහ ඔක්සිකරණ අවස්ථාවේ තියෙද්දී නයිට්‍රික් ඇසිඩ් HNO3 විදිහට අපිට දකින්න පුළුවන්. ඊළඟට නයිට්‍රජන් ධන පහ ඔක්සිකරණ අවස්ථාවේ තියෙන තවත් අවස්ථාවක් තමයි N2O5 කියලා කියන්නේ. ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්. එතකොට නයිට්‍රජන් වල සංයෝගවල ලුයිස් ව්‍යුහ ඇඳීමේදී තව වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? නයිට්‍රජන්ට අපි කලිනුත් කතා කරා ඩීකාක්ෂික නැහැ කියලා. ගොඩක් අය අමතක කරන දෙයක් තමයි මේ ඩීකාක්ෂික නයිට්‍රජන් වලට නැහැ කියන එක. ඒ නිසා නයිට්‍රජන් වලට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා තිබිය යුතුයි. ඊට වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තියාගන්න බැහැ. ඒකත් මේ පාඩමට අදාළ නොවුනත් නැවත මතක් කරගන්න. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ නයිට්‍රජන් වල ඔක්සෝ අම්ල පිළිබඳවයි. නයිට්‍රජන් වලට ඔක්සෝ අම්ල දෙකක් තියෙනවා. නයිට්‍රස් අම්ලය සහ නයිට්‍රික් අම්ලය කියලා. මේවායින් නයිට්‍රස් අම්ලය සාමාන්‍ය වායුගෝලීය තත්ත්ව යටතේදී අස්ථායී සහ
දුබල අම්ලයක්. අපි HNO2 කියන්නේ. ඔයාලට දැන් දකින්න පුළුවන් නයිට්‍රස් අම්ලයේ ව්‍යුහය. හයිඩ්‍රජන් එකක් තියෙනවා. නයිට්‍රජන් ඔක්සිජන් දෙකයි. නයිට්‍රජන් වලට OH කාණ්ඩයක් සහ ඉතුරු ඔක්සිජන් ද්විත බන්ධනයකින් සම්බන්ධ වෙලා තියෙනවා. මෙම අම්ලය ද්විධාකරණය වෙමින් නයිට්‍රික් අම්ලය සහ අවර්ණ වායුවක් වන නයිට්‍රජන් මොනොක්සයිඩ් නිපද වෙනවා. ඔයාලට මතක ඇති ද්විධාකරණය කියන්නේ මොකක්ද කියලා. රසායනික ගණනය පාඩමේදී අපි රෙඩොක්ස් ප්‍රතික්‍රියා යටතේදී මෙම ද්විධාකරණය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරලා තියෙනවා. එකම මූලද්‍රව්‍යයක් ප්‍රතික්‍රියාවකදී ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට කියන දෙකටම ලක් වෙනවා නම් ඒ වගේ ප්‍රතික්‍රියාවකට අපි කියනවා ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට මෙතනදී HNO2 ද්විධාකරණය වෙමින් හැදෙනව ප්‍රතිඵල විදිහට නයිට්‍රික් අම්ලය NO2 සහ ජලය හැදෙනවා. එතකොට ඔයාලා HNO2 වලදී නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය සහ ප්‍රතිඵල වල ඒ කියන්නේ නයිට්‍රික් සහ NO කියන වායුව. ඒ අවස්ථා සෑම එකකදීම නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය හොයලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි නයිට්‍රජන් කොහොමද ද්විධාකරණය වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට හැදෙන නයිට්‍රජන් මොනොක්සයිඩ් වායුව ඒ කියන්නේ NO වායුව ඔක්සිජනුත් සමග වැඩිදුරටත් ප්‍රතික්‍රියා කරලා රතු දුඹුරු පාට වායුවක් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් නිපදවනවා. NO2 වායුව නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. ඔයාලට මේ ස්ලයිඩ් එකේ දකින්න පුළුවන් වායු අඩංගු සරාවන් දෙකක් තියෙනවා. මේ වගේ අඩංගු වෙන්නේ NO2 වායුව රතු දුමුරු පැහැති වායුවක්. ඊළඟට අපි සාකච්ඡා කරමු නයිට්‍රික් අම්ලය පිළිබඳව. නයිට්‍රික් කියලා කියන්නේ උපද්‍රවකාරී තෛලමය ද්‍රවයක්. ඒ වගේමයි මේක ප්‍රබල ඔක්සිකාරකයක් ප්‍රබල රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වෙනවා. දැන් ඔයාලට දකින්න පුළුවන් නයිට්‍රික් අම්ලයේ ව්‍යුහය. මේ නයිට්‍රික් අම්ලය සාමාන්‍ය තත්ත්ව යටතේදී ඇසුරුමක තිබ්බොත් ආලෝක ප්‍රේරිත වියෝජනය හේතුවෙන් ඔක්සිජන් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් නිපදවනවා. ඒ කිව්වේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක වගේ නයිට්‍රික් අම්ලය දාලා තිබ්බොත් ආලෝකය වැටෙනවනේ. මේ ආලෝකයේ තියෙන ශක්තිය උපයෝගී කරගෙන නයිට්‍රික් අම්ලය වියෝජනය වෙන්න ගන්නවා. වියෝජනය වෙලා ඔක්සිජන් සහ අපි අර කලින් රතු දුඹුරු පාට වායුවක් කියලා කියපු නයිට්‍රජන් ඩයොක්සයිඩ් හදනවා. ඔයාලට දැන් දකින්න ලැබෙනවා එතනදී සිදුවන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. මෙන්න මේ කියන හේතුව නිසා සාමාන්‍යයෙන් රසායනාගාරයේ ඊළඟට අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නයිට්‍රික් අම්ලයේ ඔක්සිකාරක ප්‍රතික්‍රියා පිළිබඳවයි. අපි කලින් කතා කරා නයිට්‍රික් අම්ලය කියලා කියන්නේ ඊටමත් ප්‍රබල ඔක්සිකාරකයක් කියලා. ඒ වගේමයි ප්‍රබල රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වෙනවා කියලාත් අපි කිව්වා. එතකොට මේ නයිට්‍රික් අම්ලය ප්‍රතික්‍රියා කරන ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ තනුක නයිට්‍රික් අම්ලය යෙදුවොත් ප්‍රතික්‍රියා පද්ධතියට ලැබෙන ප්‍රතිඵලය
එකක්. ඒ වගේමයි සාන්ද්‍ර නයිට්‍රික් යෙදුවොත් අපි ඊට වඩා වෙනස් ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. තනුක නයිට්‍රික් අම්ලය අපි ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් ලෝහයේ නයිට්‍රේටය හදලා හයිඩ්‍රජන් වායුව නිපදවනවා. එතකොට මැග්නීසියම් හා කොපර් වගේ ලෝහ සමග සාන්ද්‍ර නයිට්‍රික් නම් ප්‍රතික්‍රියා කරන්නේ ලැබෙන ප්‍රතිඵලය වන්නේ NO2 වායුව සහ ජලයයි. ඔයාලට දැන් දැක ගන්න පුළුවන් ඒ ප්‍රතික්‍රියා දෙකේදී හැදෙන ප්‍රතිඵල මොනවද කියලා. එතකොට පළවෙනි අවස්ථාව බලන්න මැග්නීසියම් ප්‍රතික්‍රියා කරලා තියෙනවා තනුක නයිට්‍රික් සමග. එතකොට හැදෙනවා මැග්නීසියම් නයිට්‍රේටය සහ හයිඩ්‍රජන්. නමුත් මැග්නීසියම්ම සාන්ද්‍ර නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරොත් හැදිලා තියෙන ප්‍රතිඵලය වෙනස්. මැග්නීසියම් නයිට්‍රේට් හැදිලා තියෙනවා. නමුත් හයිඩ්‍රජන් වායුව හැදිලා නැහැ. ඒ වෙනුවට NO2 හැදිලා තියෙනවා. තව ජලය හැදිලා තියෙනවා. එතකොට මේ වගේ ප්‍රතික්‍රියාවලට අපි කියන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා කියලා. ඔයාලට මතක ඇති රසායනික ගණනයේ පාඩමේදී අපි රෙඩොක්ස් ප්‍රතික්‍රියා ගැන සාකච්ඡා කරා. එහෙනම් ඒ දැනුම උපයෝගී කරගෙන ඔයාලා හඳුනගන්න මෙතනින් ඔක්සිකරණය වෙච්ච ප්‍රභේදය මොකක්ද සහ ඔක්සිහරණය වෙච්ච ප්‍රභේදය මොකක්ද කියලා. එතකොට ඔයාලට පේනවා මුල් අවස්ථාවේදී මැග්නීසියම් සාමාන්‍ය තත්ත්වයටදී සම්මත තත්ත්වයටදී තියෙන්නේ මැග්නීසියම් ඝනය බිඳුව ඔක්සිකරණ අවස්ථාව යටතේ. එතකොට ප්‍රතිඵලය හැදිලා තියෙනවා මැග්නීසියම් නයිට්‍රේට්. ඒ කියන්නේ මැග්නීසියම් ධන 2 බවට ඔක්සිකරණය වෙලා තියෙනවා. එතකොට හඳුන ගන්න බලන්න ඔක්සිහරණය වෙච්ච ප්‍රභේදය කවුද කියලා. දැන් පළවෙනි අවස්ථාවේ බලන්න හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකය හොයලා බලන්න හයිඩ්‍රජන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. දෙවන අවස්ථාවේ නම් ඔයාලට නයිට්‍රික් අම්ලයේ නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය හොයලා බැලුව හැකියි. ඊළඟට බලන්න කොපර් ලෝහයේ ප්‍රතික්‍රියා දෙක දැන් ඔයාලට පේනවා. කොපර් තනුක නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදිලා තියෙනවා ලෝහයේ නයිට්‍රේටය හැදිලා තියෙනවා NO වායුව හැදිලා ජලය හැදිලා තියෙනවා. නමුත් සාන්ද්‍ර නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරපු අවස්ථාවේ හැදිලා තියෙන්නේ NO වායුව නෙවෙයි NO2 වායුවයි. ඊළඟට කාබන් හා සල්ෆර් වගේ අලෝහ ගත්තොත් අපි අලෝහත් එක්ක නයිට්‍රික් අම්ලය ප්‍රතික්‍රියා කරන්නේ මේ පහත දැක්වෙන ආකාරයට. බලන්න මේ ප්‍රතික්‍රියාව දිහා. කාබන් සාන්ද්‍ර නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරලා තියෙනවා. එතකොට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් NO2 සහ ජලය. සල්ෆර් සාන්ද්‍ර නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදිලා තියෙනවා සල්ෆියුරික් NO2 සහ ජලය හැදිලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ හැම අවස්ථාවෙදිම සාන්ද්‍ර නයිට්‍රික් යෙදපුවාම NO2 තමයි ප්‍රතිඵලයේ විදිහට හැදිලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ඇමෝනියා සහ ඇමෝනීය ලවණ පිළිබඳව. අපි ඇමෝනියා ගැන මේට කලින් සාකච්ඡා කරලා තියෙනවා. අපි දන්නවා ඇමෝනියා වලට ලාක්ෂණික ප්‍රබල ගන්ධයක් තියෙනවා කියලා. ඒ වගේමයි ඇමෝනියා කියන්නේ වර්ණයක් නොමැති වායුවක්. මීට අමතරව ඇමෝනියා පහසුවෙන්ම ජලයේ ද්‍රාව්‍ය වෙනවා.
ඒ වගේමයි ඇමෝනියා භාෂ්මික ලක්ෂණ පෙන්වනවා. ඇමෝනියා ජලයේ දිය කරාම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවනවා. මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ දුබල භෂ්මයක්. මේක ඇමෝනියම් අයන සහ හයිඩ්‍රොක්සයිඩ් අයන නිපදවමින් භාගික වශයෙන් විඝටනය වෙනවා. ඊළඟට අපි බලමු ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් මොකද වෙන්නේ කියලා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරාම ජලීය ලවණ සාදනවා. උදාහරණයක් බලන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා ඇමෝනියම් සල්ෆේට්. මේ ඇමෝනියම් සල්ෆේට් කියන්නේ ජලයේ ද්‍රවණය වන ලවණයක්. ඊළඟට මෙම ඇමෝනියම් අම්ල ජලීය ද්‍රාවණවලදී ජල විච්ඡේදනයට බඳුන් වෙනවා. ජල විච්ඡේදනයට බඳුන් වෙලා ඒකේ සංයුග්මක භාෂ්මය වන ඇමෝනියා නිපදවනවා. බලන්න මේ ප්‍රතික්‍රියාව දිහා. මෙතනදී NH4 ධන වලින් ප්‍රෝටෝනයක් පිට කරලා තියෙනවා. ඒ කියන්නේ H+ පිට කරලා ඇමෝනියා හැදෙනවා. ඊට පස්සේ ජලය මොකද කරන්නේ? අර පිට කරපු H+ එක ප්‍රතිග්‍රහණය කරලා H3O+ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී ඇමෝනියම් ක්‍රියා කරලා තියෙනවා අම්ලයක් විදියට. ඒ ඇමෝනියම් විසින් පිට කරපු ප්‍රෝටෝනය ප්‍රතිග්‍රහණය කරලා තියෙනවා ජලය විසින්. මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. අපි දන්නවා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් කියන්නේ මොන වගේ එකක්ද කියලා. ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා, නැවතත් ඊට පස්සේ ප්‍රතිඵල ප්‍රතික්‍රියක බවට පත් වෙනවා. සියලුම ඇමෝනියම් ලවණ භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරාම ඇමෝනියා නිදහස් කරනවා. දැන් අපි මෙච්චර වෙලාවක් සාකච්ඡා කරේ ඇමෝනියා සහ ඇමෝනීය ලවණ පිළිබඳවයි. ඊළඟට අපි බලමු මේ ඇමෝනියා වල ප්‍රතික්‍රියා මොනවද කියලා. ඇමෝනියා ක්ලෝරීන් එක්ක ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා. අපි දන්නවා ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා කියන්නේ අදාළ ප්‍රභේදයේ ඔක්සිකරණය වෙනවා කියලා. එතකොට ඇමෝනියා ක්ලෝරීන් එක්ක ප්‍රතික්‍රියා කරනකොට හැදෙන ප්‍රතිඵල රඳා පවතිනවා එකතු කරන ඇමෝනියා සහ ක්ලෝරීන් ප්‍රමාණ මත. ඒ කියන්නේ එකම ප්‍රතිඵලය නෙවෙයි හැදෙන්නේ. ඇමෝනියා සහ ක්ලෝරීන් වල ප්‍රමාණ වෙනස් කරනකොට හැදෙන ප්‍රතිඵලත් ඒ අනුව වෙනස් වෙනවා. ඔයාලා බලන්න මේ වගේ ප්‍රතික්‍රියාවලදී සිද්ධ වෙන ප්‍රතිඵල හැදෙන ප්‍රතිඵල මොනවද කියලා. දැන් ඔයාලට පේන පළවෙනි රසායනික සමීකරණය බලන්න. මෙතනදී ඇමෝනියා ක්ලෝරීන් එක්ක සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා කරාම 2:3 අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනවා. හැදෙනවා නයිට්‍රජන් වායුව සහ HCl නිපද වෙනවා. ඊළඟට අපි බලමු
පද්ධතියේ ඇමෝනියා වැඩියෙන් තියෙනකොට මොකද වෙන්නේ කියලා. තියෙන ක්ලෝරීන් ප්‍රමාණයට වැඩිය ඇමෝනියා ප්‍රමාණය වැඩි වුණොත් හැදෙන ප්‍රතිඵල වෙන්නේ නයිට්‍රජන් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ්. දැන් මුලින් හැදුනේ නයිට්‍රජන් සහ HCl නේ. ඒ හැදෙන HCl අපි කිව්වා දැන් පද්ධතියේ තියෙනවා වැඩිපුර ඇමෝනියා කියලා. අර හැදෙන HCl මොකද කරන්නේ? ප්‍රතික්‍රියා කරනවා පද්ධතියේ වැඩිපුර තියෙන ඇමෝනියාත් එක්ක. ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඒ නිසා අවසාන ප්‍රතිඵලය වන්නේ පද්ධතියේ වැඩිපුර ඇමෝනියා තියෙනවා නම් නයිට්‍රජන් හැදෙනවා. ඊළඟට හැදෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඊළඟට පද්ධතියේ තියෙන්නේ වැඩිපුර ක්ලෝරීන් නම්. එතකොට ඇමෝනියා ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ට්‍රයික්ලෝරයිඩ් හැදෙනවා. ඒ කියන්නේ NCl3 හැදෙනවා. මේ NCl3 වලට පුළුවන් ජලය විස බීජ නාශනය කිරීමට. මේ NCl3 කියලා කියන්නේ සහසංයුජ සංයෝගයක්. මෙම සංයෝගයේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ඇමෝනියා සහ හයිපොක්ලෝරස් අම්ලය. හයිපොක්ලෝරස් කියන්නේ HOCl. මේ HOCl තමයි ජලය විස බීජ නාශනය කරන්න භාවිතා කරන්නේ. ඊළඟට අපි වායුමය ඇමෝනියා ගත්තොත් HCl එක්ක ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරාම හැදෙනවා සුදු පැහැති දුමාරයක් වන ඇමෝනියම් ක්ලෝරයිඩ්. එතකොට මොකක් හරි පද්ධතියක ඇමෝනියා තියෙනවා කියලා තහවුරු කරන්න ඕන නම් අපිට මෙන්න මේ ප්‍රතික්‍රියාව භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පද්ධතිය ඇමෝනියා තියෙනවා නම් ඒක HCl එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වොත් සුදු පැහැති දුමාරයක් වන ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඊළඟට අපි කොපර් ඔක්සයිඩ් එක්ක ඇමෝනියා සිදු කරන ප්‍රතික්‍රියාව බලමු. කොපර් ඔක්සයිඩ් එක්ක ඇමෝනියා දුබල ඔක්සිහාරකයක් වශයෙන් ක්‍රියා කරනවා. කොපර් ඔක්සයිඩ් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් හැදෙනවා. ඊළඟට කොපර් ලෝහය හැදෙනවා. ජලය හැදෙනවා. එතකොට මේ වගේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවලදී ඔයාලට පුළුවන් වෙන්න ඕන ඔක්සිකරණය වෙච්ච ප්‍රභේදය සහ ඔක්සිහරණය වෙච්ච ප්‍රභේදය හඳුනා ගන්න. ඊළඟට වියලි තත්ත්ව යටතේදී ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කිරීමෙන් ඇමෝනියා මේ අවස්ථාවේදී ඔක්සිහාරකයක් විදිහට වගේම අම්ලයක් විදිහටත් ක්‍රියා කරනවා. උදාහරණ බලන්න. සෝඩියම් එක්ක ඇමෝනියා ද්‍රවය ප්‍රතික්‍රියා කරාම ද්‍රව ඇමෝනියා මෙතන ජලීය නෙවෙයි. අපි කියවනේ වියලි තත්ත්ව යටතේදී කියලා. ලෝහ සෝඩියම් එක්ක ද්‍රව ඇමෝනියා ප්‍රතික්‍රියා කරාම හැදෙනවා NaNH2 ද්‍රවය සහ හයිඩ්‍රජන් හැදෙනවා. ඊළඟට මැග්නීසියම් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් නයිට්‍රයිඩ් හැදිලා හයිඩ්‍රජන් පිට වෙනවා.
මීළඟට අපි බලමු ඇමෝනියම් ලවණ අපි අඳුරගන්නේ කොහොමද කියලා. ඇමෝනියම් ලවණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේදී උණුසුම් කරාම ඇමෝනියා වායුව නිපදවනවා. එතකොට මේ නිකුත් වෙන ඇමෝනියා වායුවට අපි කලිනුත් කතා කළා වගේ සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් තෙත් කර වීදුරු කූරක් ඇල්ලූ විට හැදෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු පැහැති දුමාරය. මේ පරීක්ෂණයෙන් අපිට මොනවා හරි සංයෝගයක ඇමෝනියම් ලවණ තියෙනවා නම් අපිට අඳුරගන්න පුළුවන්. මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා උණුසුම් කරා. එතකොට පිට වෙනවා ඇමෝනියා වායුව. මේ ඇමෝනියා වායුව හඳුනගන්න පරීක්ෂණ රාශියක් තියෙනවා. අපි මෙතනදී කතා කරන්නේ සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව. එතකොට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් එක්ක තෙත් කළ වීදුරු කූරක් අල්ලපුවාම සුදු පැහැති දුමාරයක් නිපද වෙනවා. මේකෙන් අපිට ඇමෝනියම් ලවණ හඳුනගන්න පුළුවන්. මීළඟට මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ඇමෝනියා වායුව සහ ඇමෝනියම් ලවණ අඳුනගන්න සිදු කරන පරීක්ෂණ පිළිබඳ වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එක ලබා ගත්තේ අන්තර්ජාලයෙන්. ඔයාලට අමතර දැනුමක් ලබා ගැනීම සඳහා මෙතෙන්ට මම ඒ වීඩියෝ එක ඇතුළත් කරා. අපි දැන් ඒ වීඩියෝ පටයට යමු. Tests for ammonium ion. The ammonium ion is a positively charged polyatomic ion with the formula NH4 positive. It is formed by the protonation of ammonia. It has a tetrahedral structure. The ammonium ion is found in a variety of salts such as ammonium carbonate, ammonium chloride, and ammonium nitrate. Our aim here is to test for the presence of ammonium ion in a given salt. Let's look at the preliminary tests of ammonium ion. Smell test. Materials required: original salt, distilled water, and glass rod. Procedure: take a small quantity of salt in a watch glass. To this, add a small quantity of distilled water. Now take the glass rod and rub the salt with it and smell it. Ammoniacal smell indicates the presence of ammonium ion. Dry heating test. Materials required: original salt, dilute hydrochloric acid, glass rod, test tube holder, and Bunsen burner. Procedure: take a small amount of salt in a test tube. Heat the test tube over the Bunsen burner. On heating, ammonium salt undergoes decomposition to evolve ammonia gas. Now, dip the glass rod in dilute hydrochloric acid and bring it over the mouth of the test tube. Ammonia gas reacts with vapors of hydrochloric acid to form white fumes of ammonium chloride. Next, we look at the analysis of ammonium ion. Materials required: original salt, concentrated sodium hydroxide, dilute hydrochloric acid, test tube holder, glass rod, spatula, droppers, and Bunsen burner. Procedure: take a small quantity of salt in a test tube using a spatula. To this, add a small amount of concentrated sodium hydroxide solution using a dropper. Heat the test tube over the Bunsen burner. Ammonium salt reacts with sodium hydroxide to evolve ammonia gas, which has a characteristic ammoniacal smell. Now, dip the glass rod in dilute hydrochloric acid and bring it over the mouth of the test tube. Ammonia gas reacts with vapors of hydrochloric acid to form white fumes of ammonium chloride.
Next, we look at the confirmatory tests of ammonium ion. Nessler's reagent test. Materials required: original salt, concentrated sodium hydroxide, Nessler's reagent, test tube holder, spatula, droppers, and Bunsen burner. Procedure: take a small quantity of salt in a test tube using a spatula. To this, add a small amount of concentrated sodium hydroxide solution using a dropper. Heat the test tube over the Bunsen burner. Ammonium salt reacts with sodium hydroxide to evolve ammonia gas, which has a characteristic ammoniacal smell. Cover the test tube containing salt with another test tube and collect the gas. Now, add a small volume of Nessler's reagent to the test tube filled with ammonia gas. Ammonia gas reacts with Nessler's reagent to form a brown precipitate. Precautions: handle hydrochloric acid with care because it is highly corrosive. Heating should be done very carefully. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ ඇමෝනියම් ලවණ තාපය යොදලා වියෝජනය කරාම හැදෙන ප්‍රතිඵල මොනවද කියලා. ඇමෝනියම් ලවණ තාපය යොදලා රත් කරාම සමහර ඇමෝනියම් ලවණ වියෝජනය වෙලා ඇමෝනියා වායුව සහ ආම්ලික වායු හදනවා. ඔයාලට දැන් මේ පෙන්න තුලිත රසායනික සමීකරණ වලින් දක්වලා තියෙන ඇමෝනියම් ලවණ තාපය යොදලා රත් කරාම වියෝජනය වෙනවා. ඒ කියන්නේ ඒ වගේ සංඝටක වෙන් වෙනවා. වෙන් වෙලා ඇමෝනියා වායුව හැදෙනවා. ආම්ලික වායු හදනවා. පළවෙනි එකේදී නම් ආම්ලික වායුව විදිහට කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙනවා. දෙවෙනි එකේදී HCl වායුව හැදිලා තියෙනවා. තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී සල්ෆියුරික් හැදිලා තියෙනවා. මේ ආකාරයට වියෝජනය වෙලා ඇමෝනියා වායුව සහ ආම්ලික වායු හදන ඇමෝනියම් ලවණ තියෙනවා. නමුත් තවත් සමහරක් ඇමෝනියම් ලවණ වලට තාපය යොදලා වියෝජනය කරද්දී ඇමෝනියම් අයනය ඔක්සිකරණය වෙනවා. දැන් මේ ඔයාලා දකින්නේ ඒ විදිහේ ඇමෝනියම් ලවණ. මෙහි දක්වලා තියෙන ඇමෝනියම් ලවණ වල තියෙන ඇනායනය රත් කිරීමේදී වෙන්නේ ඔක්සිකරණය වීමක්. පළවෙනි එකේ තියෙනවා ඇමෝනියම් නයිට්‍රයිඩ්. එතකොට නයිට්‍රයිඩ් අයනය ඔක්සිකරණය වෙලා නයිට්‍රජන් වායුව හැදිලා තියෙනවා. දෙවෙනි එක ඇමෝනියම් නයිට්‍රේට්. N2O බවට පත් වෙලා තියෙනවා දෙවෙනි අවස්ථාවේදී. තුන්වෙනි අවස්ථාවේ ඇමෝනියම් ඩයික්‍රෝමේට්. මෙතනදී ඇමෝනියම් අයනය නයිට්‍රජන් බවට ඔක්සිකරණය වෙලා තියෙනවා. මේ ප්‍රතික්‍රියා තුන ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න. තාප වියෝජනය කිරීමේදී සංඝටක වෙන් වෙලා ඇමෝනියා වායුවයි ආම්ලික වායුවයි හදන්නේ නැතුව ඇමෝනියම් අයනය ඔක්සිකරණය වන අවස්ථා විදිහට විශේෂයෙන් මේ ප්‍රතික්‍රියා තුන ඔයාලා මතක තියාගන්න. ඇමෝනියම් නයිට්‍රයිඩ්, ඇමෝනියම් නයිට්‍රේට් සහ ඇමෝනියම් ඩයික්‍රෝමේට් කියන සංඝටක තමයි මේ විදිහට රත් කිරීමේදී ඔක්සිකරණය වෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු නයිට්‍රේට් වල ප්‍රතික්‍රියා පිළිබඳව. නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා දුඹුරු වලයේ පරීක්ෂාව යොදාගත හැකියි. නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ රාශියක් තියෙනවා. මෙතනදී විශේෂයෙන්ම දුඹුරු වලයේ පරීක්ෂාව තමයි ඔයාලගේ විෂය නිර්දේශයේ සඳහන් කරලා තියෙන්නේ. මෙතනදී නයිට්‍රේට් අයන, ඒ කියන්නේ NO3- අයන ප්‍රතික්‍රියා කරනවා අයන් 2
අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆෙරස් අයන කියන්නේ. ෆෙරස් අයන සහ සාන්ද්‍ර සල්ෆියුරික් හමුවේ ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ප්‍රතිඵල විදිහට. ඔයාලට පළවෙනි සමීකරණය දකින්න ලැබෙනවා. ෆෙරස් අයන ෆෙරික් බවට පත් වෙනවා. නයිට්‍රේට් අයනය NO වායුව බවට පත් වෙනවා. මේ හැදෙන NO වායුව අර ප්‍රතික්‍රියකවල තියෙන ෆෙරස් අයනත් එක්ක ප්‍රතික්‍රියා කරලා, ඒ කියන්නේ අයන් 2 අයනත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා සංකීර්ණයක්. මේ සංකීර්ණය දුඹුරු පාටයි. මේ දුඹුරු පැහැති වලය නිසා අපිට පද්ධතියේ නයිට්‍රේට් අයන තිබ්බා කියලා හඳුන ගන්න පුළුවන්. ඊළඟට නයිට්‍රේට් අයනවල තව ප්‍රතික්‍රියාවක් තියෙනවා. නයිට්‍රේට් අයන ඇලුමිනියම් හෝ ඩෙවර්ඩා මිශ්‍ර ලෝහයක් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම ඇමෝනියා නිපදවනවා. ඩෙවර්ඩා මිශ්‍ර ලෝහය කියන්නේ කොපර් සින්ක් සහ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයක්. එක්ක ඩෙවර්ඩා මිශ්‍ර ලෝහය නැත්නම් ඇලුමිනියම් විතරක් සමග නයිට්‍රේටය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම හැදෙනවා ඇමෝනියා. මේ ප්‍රතික්‍රියාවෙනුත් අපිට ඕනනම් නයිට්‍රේට් තිබ්බා කියලා හඳුන ගන්න පුළුවන්. ඇමෝනියා පද්ධතිය හැදුනා කියලා තහවුරු කරගන්න පරීක්ෂණයක් කරොත්. මේවා තමයි නයිට්‍රේට් වල ප්‍රතික්‍රියා විදිහට දක්වන්න පුළුවන්. දැන් අපි දුමුරු වලයේ පරීක්ෂාව ගැන කතා කරන්නේ නයිට්‍රේට් අයන හඳුන ගැනීම සඳහා. එතකොට මේ දුමුරු වලයේ පරීක්ෂණය කරන්නේ කොහොමද කියලා ඔයාලට හිතෙනවා ඇති. ඊළඟට අපි බලන්න යන වීඩියෝ එකේදී තියෙන්නේ ඔයාලට දුමුරු වලයේ පරීක්ෂාව කරන ආකාරය කොහොමද කියලා. මේ වීඩියෝ එක මම අන්තර්ජාලයෙන් ලබාගත් එකක්. ඔයාලට දුමුරු වලයේ පරීක්ෂණය සිදු කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක බලලා අධ්‍යයනය කරන්න පුළුවන්. අපි එහෙනම් දැන් ඒ අදාළ වීඩියෝ එකට යමු. Nitrates are compounds containing nitrate ions. The nitrate ion consists of one central nitrogen atom surrounded by 3 oxygen atoms in trigonal planar arrangement. The nitrate ion carries a formal charge of -1. Common examples of inorganic nitrate salts are sodium nitrate, potassium nitrate, and ammonium nitrate. Leafy green foods such as spinach and arugula are a rich source of inorganic nitrate. Bound ring test. Materials required: aqueous solution of the salt, freshly prepared ferrous sulfate solution, concentrated sulfuric acid, test tube and a dropper. Procedure: take a small volume of aqueous solution of the salt in the test tube. To this, add a small quantity of freshly prepared ferrous sulfate solution. Using the dropper, pour a small volume of concentrated sulfuric acid slowly along the sides of the test tube. Nitrate reacts with ferrous sulfate and concentrated sulfuric acid to form nitrosonium complex, which appears as a brown ring at the junction of the layers of the acid and the solution. Precautions: handle the apparatus and chemicals carefully. Use droppers to take the reagents from the bottles. Use freshly prepared ferrous sulfate solution. Wear a lab coat and gloves while performing